වචනය හොරකම් කරන්න. ඒකයි බීජය දාපු ගමන් කවුද ඇවිල්ලා ගත්තේ? පක්ෂීන්. බීජය පැලවෙන්න ඉස්සෙල්ලා පක්ෂියා බීජය හොරකම් කරන්නේ. අමතක වෙන්න එපා. මුදල නෙමෙයි හොරකම් කරන්නේ, ධනය නෙමෙයි හොරකම් කරන්නේ, ප්‍රසිද්ධභාවය නෙමෙයි, බීජය හොරකම් කරන්නේ. වචනය වැටුණ ගමන් සාතන් ගන්න වචනය. අන්න ඒකයි අපි පැලවෙන්න ඉඩ දෙන්න ඕනේ උන්වහන්සේගේ වචනයට. අද දේව දරුවනි, ඔබලා දන්නවා ගිය සතියේ ඔබලා දේවමය බැලුවා. ලබන සතියේත් මේ දේශනා මාලාවමයි කරන්නේ. අපි යේසුස් වහන්සේගේ පරීක්ෂා ගැන අපි පාඩමක් කරනවා. We are studying about the temptations. In English the better word is test. The test of Jesus Christ. යේසුස් වහන්සේගේ පරීක්ෂා. එක දෙයක් තේරුම් ගන්න, යේසුස් වහන්සේව යක්ෂයා පරීක්ෂා කරා නම් අනිවාර්යයෙන්ම යක්ෂයා ඔබවයි මාවයි 100% පරීක්ෂා කරනවා. ඒකෙන් බේරෙන්න බෑ යක්ෂයාගේ පරීක්ෂාවෙන්. හැබැයි ඒ පරීක්ෂාවට වැටෙන්න ඕනේ නෑ, යේසුස් වහන්සේ අපි සමග ඉන්න නිසා. හලෙලූයා. පරීක්ෂාව එනවා. ඒක ඔබ හිතුවොතින් එන්නේ නැහැ කියලා. ඒක තමයි ලොකුම බොරුව. යේසුස් වහන්සේට ආවනම් ඔබටයි මටයි අනිවාර්යයෙන්ම එන්න යනවා. එන්න අපි අද ඉගෙන ගන්න යනවා නමස්කාරය පිළිබඳව. නමස්කාරය කියන්නේ දෙවනි පරීක්ෂාව. සාතන් යේසුස් වහන්සේගෙන් ඉල්ලන දේ කුමක්ද? අපි යමුද ස්වාමින් වහන්සේගේ වචනය හදාරන පිණිස. කරුණා කරලා ඔබ ලූක්ගේ සුභාරංචි පොතේ 4 වෙනි පරිච්ඡේදයට පෙරලලා හොඳට ඔබ අහුම්කම් දෙන්න ස්වාමින් වහන්සේගේ ශ්‍රී ශුද්ධ වචනය. ශුද්ධ වූ ලූක්ගේ සුභාරංචි පොතේ 4:5 සිට 8 හොඳට දේව දරුවනි කියවන්න, ලියා ගන්න, නෝට් කරන්න, ටයිප් කරගන්න. එතකොට තමාට මතකයි මේ දේවල්. අපි කරමු. ආමෙන්. එවිට ඔව් උන්වහන්සේ උස්ස ඉඩමකට ගෙන ගොස්, සිංහල වචනේ මොකක්ද එතන? ෂණයකින්. හාලලූයා. එක සැනකින්, ඉක්මනින්. හාලලූයා. ප්‍රශංසා. ලෝකයේ සියලු රාජ්‍යයන් උන්වහන්සේට පෙන්වා. හාලලූයා. හරි පුතා, 6 ඉඳන් දැන් ඔයා කියවන්න, සභාව කියවන්න කරුණා කළා. උන්වහන්සේට කතා කොට මේ මුළු බලයද එහි ආශ්චර්යද ඔබට දෙන්නෙමි. මක්නිසාද ඒවා මට බාර දී තිබේ. මම කැමති කෙනෙකුට ඒවා දෙමි. මෙන්න බලන්න, යක්ෂයා කියනවා යේසුස් වහන්සේට, මේ බලන්න රාජ්‍ය ඔබට මේක දෙනවා. මම කැමති කෙනෙක්ට දෙනවා. ඕ බලන්න දේව දරුවනි, මම කැමති කෙනෙක්ට දෙනවා. දැන් බලමු. ඔබ මා ඉදිරියේහි නමස්කාර කරන්නෙහි නම් ඒ සියල්ලම ඔබට වන්නේ යයි උන්වහන්සේට කීවේය. මා අමාරු දෙයක් නෙමෙයි. පොඩ්ඩක් වැටිලා නමස්කාර කරන්න. මේක මේ අවුරුදු ගානක් යන දෙයක් නෙමෙයි. දැන් පොඩ්ඩක් වැටිලා නමස්කාර කරන්න. ඕන දෙයක් දෙන්නම්. හරි? යේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින් තාගේ දෙවි වූ ස්වාමින් වහන්සේට නමස්කාර කරව. උන්වහන්සේට පමණක් සේවය කරවයි ලියා තිබේයයි කීසේක. හාලෙලූයා. ප්‍රශංසා වේවා. උන්වහන්සේ ඔහුට උත්තර දෙමින් නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේට නමස්කාර කරව. උන්වහන්සේට අනිත් සිංහල වචන කියන්නේ මොකද්ද? පමණක්. හාලෙලූයා. ප්‍රශංසා වේවා. උන්වහන්සේට පමණක්. ඒක අමතක වෙන්න එපා. අමතක වෙන්න එපා. ඒක ඒ වචනේ වැදගත්. අපි යමු ස්වාමින් වහන්සේගේ වචනේ බලන්න දැන්. දෙවියන් වහන්සේගේ දරුවනේ, අපි දන්නවා දෙවනි පරීක්ෂාවේ යේසුස් වහන්සේ දැන් දවස් 40ක් නොකා නොබී, ඇත්තටම උන්වහන්සේ බොණ්ඩ ඇති වතුර අපි කියන්නේ, හැබැයි නොකා අපිට ඉන්නවා. අපි දන්නවා දවස් 40කද මම ඔයගලන්ට ඉගැන්නුවා, කාවේ නැතු වුණාම කිලෝ 13.4ක්ද 6ක් කෙලින්ම ඇඟ බහිනවා. දවස් 40ක් මුකුත්ම කෑවේ නැත්තම් 7 වෙනි දවසෙන් පස්සේ ශරීරය කෑම ඉල්ලන්නේ නැහැ. ඒකයි අපිට උගන්වන්නේ. 7 වෙනි දවසේ බඩගින්න දරාගෙන ඉන්න පුළුවන් නම් 7 වෙනි දවසෙන් පස්සේ අපේ ඇඟ කෑම ඉල්ලන්නේ නැහැ. හැබැයි ආපහු ඒගොල්ලන් කියනවා 18 19 වගේ දවසේදී මේ පාර ඒ ශරීරයේ තියෙන දේවල්ම ශරීරෙම කාලා දැන් බඩගින්නක් එනවා. ඒක ඒ වෙලාවේ කෑවේ නැත්තම් මරණය තමයි එන්නේ. හැබැයි දවස් 40ක් යේසුස් වහන්සේ නොකා හිටියා. ප්‍රශංසා වේවා. කෙට්ටු වෙන්න නෙවෙයි, උන්වහන්සේ ආත්මිකව වර්ධනය වෙන පිණිස. ප්‍රශංසා වේවා. හලෙලූයා. එතනදී බලවත් දෙයක් වුණා.
යක්ෂය ඇවිල්ලා කිව්වා මේ ගල් රොටි කරන්න. අද දෙවනි පරීක්ෂාව. ගිය සතියේ මම මේ දේශනාව දුන්නා. බැලුවේ නැත්තම් කරුණාකරලා ගිහලා බලන්න. ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. බොහොම ස්තුතියි අපිට ලියලා අපිව ධෛර්යමත් කරන අයට මේ දේශනාවල් බලලා සමහරක් අය ඔයගලන් වෙන රටවල් ඉඳන් බලලා අපිට ධෛර්යමත් වීමේ පණිවිඩයවල තියෙනවා. ඔයගලන් ඔක්කොමලාට අපි ඉතා ආදරෙන් පිළිගන්නවා. ඔබ ඕන රටක හිටියත් දෙවියන් වහන්සේගේ වචනය තමයි. ප්‍රශංසා වේවා. ඒකේ ආශිර්වාදය ඔබට එන්න යනවා. ඔන්න බලන්න පරීක්ෂාව යනු දෙවියන් වහන්සේගේ කැමැත්තට එරෙහිව ක්‍රියා කිරීමයි. ඕක ලියා ගන්න. What is temptation? What is a test? To act against the will of God. සාතන් ඇවිල්ලා නිතරම අපිට මොනවද කරන්න හදන්නේ? දෙවියන් වහන්සේගේ කැමැත්තට විරුද්ධව වැඩ කරන්න තමයි සාතන් නිතරම අපිට කියන්නේ. ඉතින් පැහැදිලිද? පරීක්ෂාව යනු මොකද්ද? දේව කැමැත්තට විරුද්ධව වැඩ කිරීමයි. ඉතින් තමාට තේරෙනවා නම් මම මොකද්ද මේ කරන්නේ? මම දෙවියන් වහන්සේට විරුද්ධව වැඩ කරනවා. එහෙනම් ඔබ පරීක්ෂාවට වැටිලා. ඔබ සාතන්ට ඉඩ දීලා ඔබ ශක්තිමත්ව ඉන්න හදනවා. එහෙම කවදාවත් වෙන්න බෑ දේව දරුවනි. ප්‍රශංසාව. අපි යම් පොඩක් ඉස්සරහට. දැන් අපි පරීක්ෂාවට ඉඩ දුන්නාම මොකද්ද වෙන්නේ? ඒ තමයි ස්වයං විනාශයට මඟ පාදයි. ඒ කියන්නේ it will lead you to self destruction. තමා වැරදි මාර්ගයක යනවා නම් කාවවත් අවශ්‍ය නැහැ තමාව විනාශ කරන්න. තමාවම විනාශ කරනවා ඇත. දෙවියන් වහන්සේගේ දරුවනේ හොඳට අහුම්කම් දෙන්න. තමා වැරදි පුරුදු වලට වැටුනාම කවුරුත් තමාව විනාශ කරන්න ඕනේ නැහැ. තමාම විනාශ කරගන්නවා. ඇහුණද මං කිව්වද? සාතන් හදන්නේ වෙන කෙනෙක්ව දාලා මාව විනාශ කරන්න නෙවෙයි. මට වැරදි පුරුද්දක් දීලා මාවම විනාශ කරනවා. හාලෙලූයා. ප්‍රශංසා වේවා. ආමේන්. සභාව හොඳින් ඇහුම්කම් දෙනවාද? දේව වචනය හොඳයිද? මම විශ්වාස කරන ඔබ වචනය හොඳට ගත්තොත් මේක ඔබට ආශිර්වාදයක්. වෙන කවුරුත් ඕනේ නැහැ. තමා විනාශ කරගන්නවා. මේ වචනෙට ඉඩ දෙන්න ඔබගේ ආත්මයට බහින්න. අනිත් කාරණාවට එන්න. දැන් යේසුස් වහන්සේ හිටියේ පාලුකරේ කියලා අපිට බයිබලයේ කියනවා. පාලුකරේ සිට යක්ෂයා දැන් යේසුස් වහන්සේව ගෙනෙනවා උසස් තැනකට. ප්‍රවේශම් වෙන්න. සමහරක් අය කිසිම දෙයක් නැති කාලේ හරි යටහත් යම් දේවල් ලැබෙන්න හම්බෝ හරි උඩගුයි. යක්ෂයා උන්වහන්සේව පාත් තැනක් ඉඳන් අපි දකිනවා ඉහළ තැනකට ගෙනියනවා. ප්‍රශංසා වේවා. කන්දකට අපිට කියනවා උසස් ස්ථානයකට ගෙනියනවා. ඒකයි ඒ පළවෙනි පින්තූරය ඔබ දැක්කද? සාතන් මේම පෙන්නනවා. යේසුස් වහන්සේ බලන් ඉන්නවා. ඒකයි මම මේ පින්තූරේ දාන්න කිව්වේ ප්‍රියන්ත සහෝදරයාට මම මේ පින්තූරේ දාන්න කිව්වේ අපේ දේශනාවේ ආරම්භයේ. ඉහළ තැනකට ගෙනියනවා. ප්‍රවේශම් වෙන්න දේව දරුවනේ සමහරක් විට අපි ඉහළට යන්න අපිට අමතක වෙනවා. අපිට මේ ස්ථානෙට එන්න කරුණාව දුන්නේ දෙවි වූ ස්වාමින් වහන්සේ. හලලූයා. උන්වහන්සේ නොමැතුව අපිට ජීවත් වෙලා වැඩක් නැහැ. ප්‍රශංසා වේවා. ජීවත් වෙන්න අපිට හේතුවකුත් නැහැ. සමහරක් අය පොර කාගෙන ඉහළට නගිනවා. ඉහළට නැග්ගට පස්සේ හිතනවා මොකටද මේ ඔක්කොම මාගාව කවුරුත් නැහනේ. සම්බන්ධතා නැහනේ. පවුල නැහනේ. ළමයි නැහනේ. සල්ලි තියෙනවා. හැබැයි කවුරුත් මට නැහනේ. හලලූයා. ප්‍රශංසා වේවා. දේව දරුවනි මේක තේරුම් ගන්න. අපිට උඩට නගින්න පුළුවන්. හැබැයි යේසුස් වහන්සේ නොමැතුව අපි කොච්චර ඉහළට ගියත් වැඩක් නැහැ. අපි හයියෙන් ආමේන් නෑ කියමුද? අපි ආමේන් නෑ කියමුද ස්වාමීන් වහන්සේට? යක්ෂයා ඇවිල්ලා යේසුස් වහන්සේට පුදුම දෙයක් කරා. මෙන්න බලන්න. යේසුස් වහන්සේට ඇස්වල පෙළබීමත් බලයේ උඩගුකමත් පෙන්නවා. ඇස්වල පෙළබීමත් බලයේ උඩගුකමත් පෙන්නවා. ඒ කියන්නේ නුඹ මට ස්වාමින් වහන්සේට කියන ඔබ මට නමස්කාර කරොතින් මේ ඔක්කොම දේවල් ඔබට දෙන්න යනවා. ඒ කියන්නේ ඇස්වලින් ආශාව. ඇස්වල ආශාව ඊටා පුදුමයි. ඒ වගේම බලයේ එන උඩගුකම. බලයේ එනවා උඩගුකම. හැමකම් දෙන්න බලයෙන් එනවා උඩගුකම. ඇස්වලින් එනවා අපිට පෙළබීම. අන් පොඩක් අපි ඉස්සරහට යමු දේවදරුවනේ පොඩක් අපි ඉස්සරහට යමු. යක්ෂයා මොනවාද කරේ? ෂණිකෙන් රාජ්‍යයන් උන්වහන්සේට පෙන්නුවේය. හැබැයි ඔබලාට මතකද බයිබලයේ තියෙනවා බයිබල් පදයක්. අපි මේ බයිබල් පදයට ගිහිල්ලා මේකට එමුද පුතා? ලූක් පොතේ 24:40. යක්ෂයා පෙන්නනවා යේසුස් වහන්සේට ලෝකයක්. මේ පෙන්නන්නේ රෝම අධිරාජ්‍ය. ඕක අමතක වෙන්න එපා. The devil in fact is showing Jesus the Roman Empire. The Roman Empire. හරිද? ඔයගන් පොඩක් වැඩිපුර පාඩම් කරලා බලන්න පුළුවන්. රෝම අධිරාජ්‍ය පෙන්නන්නේ.
ඕගලන් දන්න රෝමය තමයි බලවත්ම රාජ්‍ය. ඕගලන් දන්න රෝමය තමයි ආණ්ඩු කරේ ලෝකයක්. යේසුස් වහන්සේ මේ පොළවට එනකොට රෝමවරු කුරුසේ හැදුවා. රෝමවරු පාරවල් හැදුවා. ඒකයි සිංහලෙන් දැන් ඒ කතාව තියෙනවා. ඉස්සර ඉංග්‍රීසියෙන් තිබුණා රෝමේ ඉන්න වෙලාවේ රෝමවරෙක් වගේ ඉන්න කියලා. දැන් අර වැරදි කරන්න යන අය කටි කොහමද? රෝමේ ඉන්නකොට රෝමේ වගේ ඉන්න. When you are in Rome, act like a Roman. ඒ කතාවල් ආවේ එතනින්. එතකොට තව ඉංග්‍රීසියෙන් කතාවක් දෙනවා all roads lead to Rome. මොකක්ද ඒකේ තේරුම? හැම පාරක්ම එන්නේ රෝමයට. කියන්නේ රෝමේ තමයි ප්‍රධාන තැන. යක්ෂයා පෙන්නුවේ මොකද යේසුස් වහන්සේට? මේ ප්‍රධාන අධිරාජ්‍ය පෙන්නවා. මට නමස්කාර කරොත් මන් දෙනවා මේක. මට නමස්කාර කරොත් සමහර අය කියන හිට්ලර් සාතන් එක්ක අපි දන්නේ නැහැ. මම පොඩක් ඒක පොඩ පාඩම් කරන්න හැදුවා. හැබැයි අපිට ඒකට ගැන වැඩි විස්තරයක් නැහැ. හිට්ලර් මොනවද කරේ? සමහර අය කියන නැත්තම් හිට්ලර් කියන මිනිස්සයා අපි දැක්කනම් අපි පුදුම වෙනවලු. හිට්ලර් කියන මිනිස්සයා මේ ලොකු තඩි තරබාරු මිනිසෙක් නෙවෙයි. 6-4 මිනිසෙක් නෙවෙයි පොඩි මිනිසෙක්. පොඩි මිනිසෙක්. සාමාන්‍යයෙන් ඉතා සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ ජාතිය එක්ක සම කරාම මේ හිට්ලර් කියන්නේ හරි පොඩි මිනිසෙක්. හැබැයි කොහොමද අර මේ කතාවල් තියෙනවනේ හිට්ලර් එක්ක කතා කරනකොටලු මිනිස්සුන්ව වෙවුලනවා. මිනිස්සු වෙවුලනවා. මේ අධිපතින් වෙවුලනවා. මම ඕගලන්ට කිව්වේ ඒක බලවත් අධිපතියෙක් කිව්වා මං හිට්ලර් ඉස්සරහා හිටියාම මගේ පපුව සපත්තුවට බහිනවා. He said when I stand before Hitler my heart sinks to my shoe. මේ පොඩි මිනිස්සයා කොහොමද මේක වුණේ? ගොඩක් අය කියනවා හිට්ලර් යාගේ ආත්මය යක්ෂයාට විකුණුවා කියලා. ඒකයි යා පොඩි තැන ඉඳන් පුදුම තැනකට ලෝකයක් ආණ්ඩු කරන්න බලයකට අපි දන්නේ නැහැ මේ කතාව. හැබැයි හොඳට අහුම්කම් දෙන්න මේක. යක්ෂයා පෙන්නුවා රාජ්‍යයක්. ටක් ගාලා මම ඔයගලන්ට මේ පදේ කියවන්න ඉස්සලා යේසුස් වහන්සේ කොයි නගරෙන්ද ආවේ? උන්වහන්සේ ඉපදුනේ බෙත්ලෙහෙම. හැබැයි උන්වහන්සේ හැදුනේ වැඩුනේ කොයිද? නාසරත්. හයියෙන් කියන්නේ කොයිද කියන්නේ? නාසරත්. නාසරත් තියෙන්නේ කොයිද? ඊශ්‍රායල් වල උතුරු කොටසේ. නාසරත් කියන්නේ පොඩි නුවරක්. කවුරුත් දන්නේ නැති නුවරක්. ඒ පොඩි නුවර කෙනාට සාතන් ගිහිල්ලා පෙන්වන්නේ මොකද්ද? රෝම අධිරාජ්‍ය. හාලෙලූයා. හාලෙලූයා. සමහර අය ඒකනේ රට යනකොට මේ මොකද්ද? පාරාදීසේ. ලංකාවේ මේ පොඩි පාරවල් වල ඉඳලා මේ මොකද්ද මේ? පාරාදීසයක් නේ මෙතන. දැන් ඒකයි වුණේ. දැන් සාතන් හැදුවේ මේ පොඩි ගමකින් ආව යේසුස් වහන්සේට රාජ්‍යයක් පෙන්වන්න. කවුද කැමති නැත්තේ? කවුද කැමති නැත්තේ? කවුද කැමති නැත්තේ පොඩි තැනක ඉඳන් උඩ තැනකට යන්න? ඔන්න බලන්න සතුරාගේ පීඩාව. හරි. නාසරත් නුවරට රෝම රාජ්‍ය. කියවන්න පුතා 24:40 කියවන්න. ලූක්ගේ පොතේ 24:40 කරුණා කරලා සභාව අපි සමග කියවන්න. හලෙලූයා. උන්වහන්සේ මෙසේ කියා තමන් අත්පා ඔවුන්ට පෙන්වූසේක. හාලෙලූයා. දැන් පොඩක් ඉන්න. සාතන් පෙන්වුවේ යේසුස් වහන්සේට මොකද්ද? අධිරාජ්‍ය. යේසුස් වහන්සේ ගෝලයන්ට පෙන්වුවේ මොකද්ද? උන්වහන්සේගේ අත් දෙකයි කකුල් දෙකයි. මෙන්න බලන්න. යක්ෂයා ශනිකයෙන් ලෝකයේ සියලු රාජ්‍යයන් උන්වහන්සේට පෙන්වූ නමුත් යේසුස් වහන්සේ උන්වහන්සේගේ පූජාවත් කැපවීමත් පෙන්වූසේක. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. උන්වහන්සේ පෙන්වුවේ බලවත් දේවල් නෙවෙයි. දැන් මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්. දැන් රෝම රාජ්‍ය කොයිද අද? රෝම රාජ්‍ය අද කොයිද? අද රෝම රාජ්‍ය කෑලිවත් හොයාගන්න බෑ. රෝම රාජ්‍ය කෑලිවත් නෑ. මම රෝමේ කෝච්චියකට නැග්ගාම දැන් මං බහින්න තැන මං දන්නේ නැහැ. ඉතින් මං බලනවා දැන් කායක්කද මේ කතා කරන්නේ, මේ ඔක්කොම වෙන භාෂාව කතා කරන්නේ. කරුණාවෙන් වගේ එක කාන්තාවකට ඉංග්‍රීසි පුළුවන්. මං ඇහුවා මෙතනින් කොහමද මේව කරන්නේ? ඊට පස්සේ කතාවට ඇවිල්ලා මං කිව්වා ඉතින් මෙතන කවුරුත් ඉංග්‍රීසි කතා කරන්නේ. යා කිව්වා මේකයි. අපි තාම කවුරුත් ඉංග්‍රීසි කතා කරන්නේ නැත්තේ අපි තාම ඉන්නේ අර අධිරාජ්‍යයේ කාලේ. අපි තාම හිතන් ඉන්නවා කාන්තාව අපි තාම හිතන් ඉන්නවා අපි ලෝකය පාලනය කරනවා කියලා. බලන්න රෝම භාෂාවේ රෝම කතා කරන භාෂාව අද ලෝකෙ කී දෙනෙක්ද දන්නේ? හැබැයි යේසුස් වහන්සේව මේ පොළවේ හැම තැනක්ම දන්නසේක. හලෙලූයා. ප්‍රශංසා වේවා. ආමෙන්. මේ පොළවේ හැම තැනකම දන්නසේක.
ආමෙන් ප්‍රශංසා වේවා. හලෙලූයා. උන්වහන්සේව අතහැර යන්න එපා. යේසුස් වහන්සේව අල්ලගත්තට පස්සේ එතුමා සමගම ගමන යන්න. ප්‍රශංසා වේවා. හොඳයි අපි යන් පොඩක් ඉස්සරහට අපි යන්. දැන් යක්ෂයා මොනවාද කරේ? කුරුසයක් නොමැති ඔටුන්නක් යේසුස් වහන්සේට පොරොන්දුවක් දුන්නා. ඒ කියන්නේ මොකද්ද? අයියෝ ඔය ඔච්චර මාන්සි වෙන්න ඕනේ මේ ලෝකයක් මුදව ගන්න මම දෙන්නම් දැන් ෂණිකයෙන් දෙන්නම් දැන් ප්‍රවේශම් වෙන්න සමහර කය කියනෝනේ එන්න සතියකින් ඔයාව කෝටිපතියෙක් කරනවා දැන් ඔය වගේ උපදේශක් ආවොතින් මම ඔන්න ඔයගලන්ට දෙනවා පොඩි උපදේශක් දොරවල් කඩාගෙන දුවන්න කුරුස්සය නොමැති ඔටුන්නක් අයෝ අඳින්නකො මේ ඔටුන්න මොකටද කුරුසේ අපි යම් පොඩක් ඉස්සරහට මේ පරීක්ෂාව මොකක්ද ටක් ගාලා බලමු මේ පරීක්ෂාව තමයි කෙටි මාර්ගයේ පරීක්ෂාව the shortcut අයෝ මොකද අපේ ලංකාවේ නම් උපාධිධාරීන් කෙටි මාර්ගයේ උපාධිධාරීන් PhD වැඩිම තියෙන්නේ ලංකාවේ කෙටි මාර්ග හලෙලූයා කොයින් හරි වංගුවක් ගහන්න කෙටි මාර්ගයක් දාන්න දැන් මම දන්නේ මේකේ සත්‍ය අසත්‍ය ඕගලන් සමහර කය දන්නේ නැති අපේ ලංකාවේ පිහිටීම අනුවලු අපි නේ මොකද ගුරුත්වාකර්ෂණයෙන් අඩුම ලෝකේ අඩුම රට අපිලු ඒ කියන්නේ අපේ ස්වභාවයෙන්ම අපි උඩට ඇදෙන මිනිස්සුලු අයිස් ගහින් වංගු ගනින් හිමින් පාරේ අපෝ එච්චර දුර යන්න ඕනේ මේකෙන් කරමු දෙවනි දේ බලන්න යක්ෂයා ගේන දේ තමයි ඉක්මන් විසඳුම ඔච්චර යාත්‍නා කර ඉන්න වෙලා නැහැ ඕමඩ ටක් 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 ගාලා එන්න විසඳුමක් ගන්න ඔය මොකද්ද ඔය බල හිටියා ඇපි ප්‍රවේශම් වෙන්න දෙවියන් වහන්සේගේ දරුවනි පොඩ්ඩක් හිතන්න අම්මා කෙනෙක් කෙනෙක්ට මුලින්ම ආරංචිය ආවම දරුවෙක් ලැබෙන්න යනවා කියලා කියමු මාස එකමාරකි එකක දෙකක කියමු මාස දෙකක යාට ලැබුණා යාට දරුවෙක් ලැබෙන්න යනවා කියලා යාට ප්‍රවෘත්තිය ඇවුන පළියට යාට ඒ දරුවා ලැබෙන්නේ නැහැ ප්‍රශංසා වේවා යා ඉන්න ඕනේ ඒ මාස ගාන සම්පූර්ණ වෙනකන් හලෙලූයා ඒ ආශිර්වාදය ලබන්න තේරෙනවා නම් හයියෙන් ආමෙන් කියන්න ප්‍රශංසා එනම් දේව දරුවනි මම ඔබලාට කියන වැදගත්ම දේ මේකයි හදිස්සි වෙන්න එපා දෙවියන් වහන්සේගේ දේවල් වල හලෙලූයා ධන ගහලා යාත්නා කරන වෙලාවේ බයිබලේ පාඩම් කරන වෙලාව විශ්වාස කරන වෙලාව සමහරක් විට හිතේ කවදද මේක වෙන්නේ දෙවියන් වහන්සේ නිසි දවස දන්නසේක හලෙලූයා ප්‍රශංසාව වෙන්න ටක් ගාලා මේ යක්ෂයා යේසුස් වහන්සේගේ නාපු පීඩාව මොකද්ද ඕ උඩට යන්න මේ මොකද්ද බිම ඉඳන් නැගිටින්න ඕනේ උඩට යන්න මං පෙන්නන්නම් ක්‍රමයක් ඒ ඔක්කොම ආව කපාගෙන යන්න මං පෙන්නන්නම් ක්‍රමයක් යක්ෂයා ගේන්න හදන්නේ ක්‍රම අපිව රවට්ටලා අපිට බොරුවක් පෙන්නලා අනිත් සම්බන්ධතා කඩාගෙන කාගේ හරි බෙල්ල මිරිකලා හරි කමක් නැහැ කාගේ හරි ඔළුවේ නැගලා හරි කමක් නැහැ උඩට නගින්න ඇවුම්කම් දෙන්න ඒ වගේ උඩට නගින මිනිස්සු හැමදාම බය වෙන්න ඕනේ කවුරු හරි ඒගොල්ලන්ම අදී කියලා දන්නවද ඇයි ඒගොල්ලන් වැරදි මාර්ගයක් ගත්ත නිසා හලෙලූයා ඔබ ස්වාමින් වහන්සේගේ හරි මාර්ගයෙන් ගමන් කරා නම් කාලය ගියත් කමක් නැහැ දෙවියන් වහන්සේ දන්නවා හරි වෙලාවේ අපිව උසස් කරන පිණිස හලෙලූයා හලෙලූයා ප්‍රශංසා දේව දරුවනි මම ඔබලාට අද කියනවා මේ පණිවිඩේ මම ලෑස්ති කරාම සතුර සමහරක් විට ඔබට කියයි අරක කරන්න මේක කරන්න අරයට දුවන්න මේකතන බැරි නම් අරේ කරන්න නැත්තම් අයියෝ ඔය ආත්මය කරා ඇති වෙන මාර්ගයක් හොයාගන්න යන්න එපා ඒවට අඩිය තියන්න එපා උන්වහන්සේව අල්ලගත්තා නම් කාලයක් ගියත් යේසුස් වහන්සේක විශ්වාසවන්ත වෙන්න ආමෙන් අපි යන් පොඩක් ඉස්සරහට මෙන්න වැලේරියන් කඩුව The Valerian sword මේ කඩු තව දුරට මේ ලෝකේ අපිට දකින්න අමාරුයි. මේ කඩු කීපයක් තියෙනවා. මේකට කියන්නේ රජවරෙක්ගේ කඩුවක් කියලා. This was known as the sword of the kings. Valerian කඩුව. දන්නවද ඇයි මේකේ වැදගත්කම? මේක සාමාන්‍ය මිනිස්සු කවදාවත් ඒගන්ගේ අතට මේ කඩුව ගත්තේ නැහැ. මේ Valerian කඩුව තමයි වැදගත්ම දේ. මේකේ තිබෙන්නා වූ ලෝහය සිය පාරකට වඩා රත් කරලා තලලා වතුරේ දාලා සිය පාරකට වඩා රත් කරලා තලලා වතුරේ දාලා මම මීට එක පාරකුත් මේක ගෙනාවා හැබැයි වෙන මාර්ගයකින් ගෙනාවේ ඒ කියන්නේ රත් කරනවා ලෝහය තලනවා වතුරට දානවා රත් කරනවා තලනවා වතුරට දානවා රත් කරනවා තලනවා සිය පාරකට වඩා එතකොට රජතුමා කවදා හරි දැන් කාලේ කඩුව අරන් නෙමෙයිනේ යුද්ධයට යන්නේ ඒ කාලේ රජවරු කඩුව අරන් යුද්ධයට ගියාම කඩුව කැඩුනා නම් යුද්ධයේදී කඩුව කැඩුනා නම් රජතුමාගේ ජීවිතේ ඉවරයි. එතකොට ඒගොල්ලන් යන්නේ කඩුවේ තනිකරම විශ්වාසය තියලා ඇයි මේ කඩුව කැඩෙන්නේ නැහැ කියලා. කැඩෙන්නේ නැති කඩුව හදන්නේ කොහමද? ගින්දර මැදින් ගිහිල්ලා
තැලීම මැදින් ගිහිල්ලා වතුර මැදින් ගිහිල්ලා. හලෙලූයා. සමහරකට අපි අහනවා ඇයි ස්වාමීනි මෙච්චර පරීක්ෂා බලන්නකෝ අරගලන් යක්ෂයෝ වගේ ඉන්නවා. ඒගලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැනේ. මටනේ මම යාත්නා කරනවා මම දෙනවා මම ඇයි මට ප්‍රශ්න? ස්වාමින් වහන්සේ ඔබව වැලේරියන් කඩුවක් කරනවා ඇති. හලෙලූයා. ස්වාමින් වහන්සේ ඔබ තුල බලවත් දෙයක් හදනවා ඇති. හලෙලූයා. එහෙනම් ඇයි ඔබ කලබල වෙන්නේ? ස්වාමින් වහන්සේ කවදාවත් අපිට දරන්න බැරි පීඩාවක් නොදෙනසේක. ආමෙන්. ඒක වචනය. ඒක වචන. ඔබ මායක එක ගුණේ නැති වුණාට කමන්නේ. හැබැයි ඒක දේව වචනයයි. උන්වහන්සේ අපිට දෙන්නේ නැහැ දරන්න බැරි පීඩාවක්. ඒක වචනයයි. යන් ඉස්සරහට. ප්‍රශංසා වේවා. යක්ෂයා පිළිබඳව බයිබලයේ අපිට උගන්වන දේවල් කීපේ මොකද්ද? ටක් ගාලා අපි බලමු යෝහන් 8:44. යෝහන් 8:44 කරුණාකරලා හොඳට ශබ්ද නගලා කියවන්න දෙවියන් වහන්සේගේ වචනය. නුඹලාගේ පිය වූ යක්ෂයාගෙන්ය. නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ට කරන්නට කැමතිය. ඔහු පටන් ගැන්මේ සිට මිනී මරන්නෙක්. ඔහු තුල සැබෑකම නැති හේයින් ඔහු සැබෑවෙහි නොපැවැත්වෙන්නේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක් නිසාද ඔහු බොරුකාරයෙක්ය. බොරුවේ පියාය. හාලෙලූයා. යක්ෂයාගේ මව් භාෂාව මොකක්ද? බොරුව. හාලෙලූයා. හාලෙලූයා. ආමෙන්. අපේ මව් භාෂාව කියන සිංහල, ඉංග්‍රීසි, දමිළ කියමුකෝ මව් භාෂාවක් තියෙනවා කියලා ඔක්කොම හැමත යක්ෂයාගේ මව් භාෂාව තමයි ඒ කියන්නේ බොරු කතා කරනකොට ඒක සාමාන්‍ය භාෂාව. ඒක සාමාන්‍ය අමුතෙන් කරන සාමාන්‍ය භාෂාව. මෙන්න බලන්න බයිබලයේ අපිට උගන්වන දේ ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා. හැබැයි මෙතනදී මම ඔයගලන්ට දේවල් තුනක් ගන්න යනවා. පළවෙනි දේ තමයි යක්ෂයා බොරුකාරෙක්. යේසුස් වහන්සේට පෙන්නලා කියනවා මම දෙනවා ඔක්කොම. මම දෙනවා. එන්න මට නමස්කාර කරන්න. බොරුවේ පියා. දෙවෙනි දේ තමයි යක්ෂයා මිනිමරුවෙක්. යක්ෂයාට ඕනේ මරන්න, විනාශ කරන්න, හොරකම් කරන්න. යක්ෂයාට කවදාවත් යක්ෂයා දෙන්නේ නැහැ. යක්ෂයා ගන්නවා විතරයි. යක්ෂයා දෙන්නේ නැහැ. තුන්වෙනි දේ තමයි යක්ෂයාගේ බයිබලයේ කියන සහෝදරයන්ට චෝදනා ඇති කරන්න. මොකද කරේ? ජොෂුවා කියන නායක පූජකයා. ඔයගලන්ට මතක ඇතිනේ. ඔයගලන් බයිබලයේ කියවනවා ඔයගලන් දන්නේ නැති. ජොෂුවා කියන නායක පූජකයා දෙවියන් වහන්සේ ඉදිරියේ හිටගෙන ඉන්න වෙලාවේ යක්ෂයා මොනවද කියලා කිව්වේ? ජොෂුවාගේ ඇඳුම් කිලුටුයි කියලා. ඒ කියන්නේ මොකද්ද මේ ඇඳන් හිටපු ෂර්ට් එකේ අප්සෙට් එකක්ද? කලිසමේ අප්සෙට් එකක්ද? නෑ. යක්ෂයා ගිහිල්ලා දෙවියන් වහන්සේට කියනවා ඔබගේ නායක පූජකයාගේ තියෙනවා හරි නැති වැඩ. එතකොට එතනදී තමයි යක්ෂයාට නමක් වැටෙනවා සහෝදරයන්ට වරද තබන්න. යන් ඉස්සරහට. පස්වෙනි දේ. යක්ෂයා නමස්කාරයට ආශා කරයි. ඕක අමතක වෙන්න එපා. අපි දන්නවා යක්ෂයාගේ වැටීමට ප්‍රථමයෙන් යාගේ නම ලුසිෆර්. ලුසිෆර් කියන්නේ මොකද්ද? ලස්සන ආලෝකයයි. ලුසිෆර් කියන නමේ තේරුම ලස්සනයි ආලෝකයයි. ඒ වගේම අපි දන්න හැටියට, අපි හිතන හැටියට අපිට යෙසායා පොතේ උගන්වනවා යා වැජඹුනේ නමස්කාරයේ ප්‍රධාන තැන්වල. හලෙලූයා. ඒ වගේම අපිට උගන්වනවා යා තුල යම් දේවල් මැව්වා කියලා. විශේෂයෙන්ම සංගීතය යක්ෂයා තුල. ඒකයි යක්ෂයා එදත් අදත් තාම සංගීතය පාවිච්චි කරන්නේ විනාශය කරා මිනිස්සුන්ව ගෙනියන පිණිස. ඉතින් මේ යක්ෂයාට ඕනේ මොකද්ද? නමස්කාරය කියන්නේ මොකද්ද? බිගාවීම. දැන් කොයින් හරි ලියාගන්න. Worship means prostrate. That means to fall straight. දැන් අපි සාමාන්‍යයෙන් නමස්කාර කරන්නේ මෙහෙමනේ. හරිද? පල්ලිය. හැබැයි මම ඔබට කියන ඔබගේ නිවස්වල ඔබ නමස්කාර කරන විට කෙලින්ම දිගා වෙන්න. ප්‍රශංසා වේවා. නමස්කාරය කියන්නේ මූණෙන් වැටීම. ඒකයි සැබෑ තේරුම. The absolute meaning of worship is falling before God prostrate. Hallelujah. ප්‍රශංසා වේවා. මේ මගේ දෙවියන් වහන්සේ කියා. ආමෙන්. අපි යම් පොඩක් ඉස්සරහට දෙවියන් වහන්සේගේ දරුවෝනේ. ඇයි යක්ෂයාට නමස්කාරය අවශ්‍ය? අපි නමස්කාර කරන අය වගේම අපි වෙනවා. ප්‍රශංසා වේවා. අපි යක්ෂයාට නමස්කාර කරොතින් අපි යක්ෂයාගේ ක්‍රම ඉගෙන ගන්න යනවා. අපි යේසුස් වහන්සේට නමස්කාර කරොතින් අපි යේසුස් වහන්සේගේ ක්‍රම ඉගෙන ගන්න යනවා. හලෙලූයා. තමා අපි නමස්කාර කරන දේ වගේම අපි වෙන්න යනවා. මම ඔබට එදත් අදත් ඉගැන්නුවානේ. මම ඔබට ඔබ කුණුහරුප කපා කරන අය එක්ක වාඩි වුණොතින් ඔබ අනිවාර්යෙන්ම කුණුහරුප කපා කරන්න යනවා. ඒකේ වචන දෙකක් නැත. නායකාරයෝ 20ක් එක්ක වාඩි වුණොතින් 21 වෙනි නායකාරයා ඔබ.
බයිබලේ කියනවා ප්‍රඥාවන්තයෝ සමග ඇවිදින්න. බයිබලේදී නැද්ද? Walk with the wise. සල්ලිකාරෝ එක්ක නෙමෙයි. දේශපාලන කරන අය එක්ක නෙමෙයි. ප්‍රඥාවන්තයෝ. දේශපාලඥයෝ ප්‍රඥාවන්ත වෙන්න පුළුවන්. සල්ලිකාරෝ ප්‍රඥාවන්ත වෙන්න පුළුවන්. බයිබලේ කියන්නේ ප්‍රඥාවන්තයන් එක්ක ඇවිදින්න. හලෙලූයා. ප්‍රශංසා වේවා. ආමෙන්. දෙවනි දෙයක් ගන්න ලියා ගන්න. මේක ඉතා වැදගත්. මේක කරුණා කරලා ලියා ගන්න. Please write this down. Worship and service go hand in hand. You cannot separate these two. නමස්කාරය හා සේවය අතින් අත ගමන් කරයි. ඔබ නමස්කාර කරන කෙනාට තමයි ඔබ සේවය දෙන්නේ. හලලූයා. ඒ නිසා දේව දරුවනි, යක්ෂයාට ඕනේ මොකක්ද? සේවය ලබන්න. සේවය ලබන්න. ඔබව රවට්ටන්න, රැවටෙන්න ඉඩ දෙන්න එපා. මම දෙන්නම් කනට දෙකක්. ආවද මාව රවට්ටන්න? යේසුස් වහන්සේ යක්ෂයාගෙන් ජයගත්තේ දේව වචනේ බලයෙන්. යේසුස් වහන්සේ අපිට උදාහරණයක් දුන්නා. යක්ෂයා අපිව පොළඹන කල අපේ ශක්තියෙන් නෙවෙයි දේව වචනේ බලයෙන් ජය ගන්න. උන්වහන්සේ ගත්තේ අපි දකිනවා දිවීතය කතාවේ පදේ තමයි ගත්තේ. ඒ නම් දිවීතය කතාවේ 6:13. හැබැයි මම කැමති ඔබව ගෙනියන්න මේකේ සන්දර්භය ඉගෙන ගන්න පිණිස. මොකක්ද මේකේ පසුබිම? යේසුස් වහන්සේ යක්ෂයාට කෙරින්ම පාර ගැව්වේ වචනයෙන්. ඒකයි වචනය කටපාඩම් කරන්න, වචනය ගන්න, වචනය කියවන්න, දේව වචනයෙන් පාර ගහන්න සතුරට. හලෙලූයා. හලෙලූයා. වචනය එදාමෙන් අදත් බලවන්තයි. හලෙලූයා. සූර්යයාගේ බලය කවදාවත් නැති වෙලා තියෙනවද? නැත. හලෙලූයා. එදාමෙන් අදත් උන්වහන්සේගේ වචනය බලවන්තයි. එන්න අපි කියවමුද දිවිත කතාවේ 6:11 සිට 13 දක්වා කියවමු ස්වාමින් වහන්සේගේ අලංකාර ශුද්ධ වචනය. ප්‍රශංසාව. මොකක්ද එතන කියන්නේ? නුඹ නොපිරෙව්වා වූ ආහා. සියලු යහපත් දේවලින් පිරී තිබෙන ගෙවල්ද, නුඹ නොකැපුවා වූ කපා තිබෙන තටාකද, නුඹ හලෙලූයා. නොහිටෙව් මිදි වතුද, ඔලිව ගස්ද, නුඹ විසින් ලබාගත කාලත් තෘප්තියට පැමිණෙන කල්හි හලෙලූයා. මිස්ර දේශය වන පහල්කමේ ගෙයින් නුඹේ පිටතට ගෙනාවා වූ ස්වාමින් වහන්සේ සිහි නැති නොකරන්ට බලාගන්න. බලා ගන්න. දැන් බලන්න. නුඹේ දෙව් වූ ස්වාමින් වහන්සේට නුඹ විසින් බය වෙන්නටත් උන්වහන්සේටම සේවය කරන්නටත් හලෙලූයා. උන්වහන්සේගේ නාමයෙන් දිවුරන්ටත් ඕනෑය. ප්‍රශංසා වේවා. හලෙලූයා. මෝසස් කියනවා ඊශ්‍රායල් සෙනගට අමතක වෙන්න එපා. නුඹ එන්න යනවා නරක තැන්වලින්. වහල් භාවයෙන් නුඹ එන්න යනවා. හැබැයි දෙවියන් වහන්සේ ඔබට දෙන්න යනවා ඔබගේ ඉස්සර පරම්පරාවට නැති වුණ දේවල් ඔබට දෙවියන් වහන්සේ සපයන්න යනවා. හලෙලූයා. දෙමව්පියනි මම ඔබලට නිතරම කියනවා ඔබ දරුවන්ට යාඥා කරනකොට කියන්න මගේ දරුවෝ මම ගමන් කරාට වඩා ඉහළින් ගමන් කරන්න යනවා. හලෙලූයා. මට පාදේ තබන්න බැරි වුණ තැන්වල ඒගොල්ලන් ඇවිදින්න යනවා. ඒගොල්ලන් ආශිර්වාද ලබන්න යනවා. හලෙලූයා. සමහරට ඔබගේ පවුලේ ගෑවිලාවත් නැතුව ඇති. නිකන් කියමු සමහරක් දේවල්. හැබැයි ඔබගේ දරුවෝ අද ඒ දේවල් කරනවා. හලෙලූයා. සමහරට ඔබගේ දරුවෝ සංගීතයම දෙනවා. ඔබගේ මුළු පවුලෙම ගෑවිලාවත් නැතුව ඇති සමහරකට. ඇයි? දෙවියන් වහන්සේ ඔබට වඩා ඔබගේ එන පරම්පරාවට ආශිර්වාද කරන ස්වාමි වූ දෙවියන් වහන්සේ. හලෙලූයා. ප්‍රශංසා වේවා. ඉතින් උන්වහන්සේ කියනවා ආශිර්වාද ලැබුවාම අමතක වෙන්න එපා. අමතක වෙන්න එපා. ඔබ වෙසෙව්වා වූ දෙවියන් වහන්සේ. ආමෙන්. ඉතින් භෞතික දේවල් වලට නමස්කාර නොකරන්න දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කරන්න. හලෙලූයා. ස්වාමින් වහන්සේ අද ඔබගෙන් වහනේ ගත්තොතින් ඔබ තාම සභාවට එනවද? උන්වහන්සේට නමස්කාර කරනවද? හලෙලූයා. ඔබගේ නිවස ඔබගෙන් අයින් කරොතින් ඔබ ස්වාමින් වහන්සේව තාම නමදිනවද? නමස්කාර කරන්න යනවද? හලු මම ඔබගේ මේ ප්‍රශ්න කිහිපයක් අහන්නේ. ඔබගේ තියෙන ඔක්කොම සේසත උන්වහන්සේ නැති කරොතින් ඔබ තාම උන්වහන්සේව විශ්වාස කරන්න යනවද? හලෙලූයා. ඔබ අසනීප වුණොතින් ඔබ දෙවියන් වහන්සේව විශ්වාස කරන්න යනවද? හලෙලූයා. ප්‍රශංසා වේවා. ස්වාමින් වහන්සේ අපෙන් ඉල්ලන්නේ ඒකයි. මේ ලෝකේ කිසිම දෙයක් නෙවෙයි. මේ ලෝකේ කිසිම දෙයක් නෙවෙයි.
ප්‍රශංසා වේවා උන්වහන්සේ වල්ල ගන්න. උන්වහන්සේට පමණක් නමස්කාර කරන්න. ඒ වගේම දෙවියන් වහන්සේගේ දරුවනේ අපි යමු 6 වෙනි දෙයට. පාසල් එස්ට් එක කතා කර ගියා. යා විනාඩියක් හිටියා රමේෂ දුව ආවම එයා ලස්සන දෙයක්ත් කිව්වා. පාසල් එස්ට් කිව්වා යක්ෂයා යේසුස් වහන්සේට පොරොන්දුවක් දුන්නේ වැටුණ ලෝකයක්. බලවත් සිතුවිල්ලක්. යක්ෂයා යේසුස් වහන්සේට දෙන්න හැදුවේ වැටුණ ලෝකයක්. හැබැයි උන්වහන්සේ ආවේ වැටුණ ලෝකයේ මුදවන පිණිසයි. හාලෙලූයා ප්‍රශංසා වේවා. බලන්න එදා උන්වහන්සේ රැවටුණා නම් කුරුසේ නැහැ. කුරුසේ නැත්තම් අපේ පාපයට සමාවක් නැත. හාලෙලූයා පාපයට සමාවක් නැත්තම් උන්වහන්සේව සෝනේ තබන්නේ. සෝනේ තබුවේ නැත්තම් උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටින්නේ නැහැ. හාලෙලූයා. එතකොට අපේ බලාපොරොත්තුව ඉවරයි. ප්‍රශංසා වේවා. ආමෙන්. උන්වහන්සේට ඒකනේ කියන්නේ හමුදාවක් හිටියේ නැහැ. උන්වහන්සේ පොත් යේසුස් වහන්සේ එක පොතක්වත් ලිව්වේ නැහනේ. යේසුස් වහන්සේ එක පොතක්වත් ලිව්වේ නැහැ. හමුදාවක් හිටියෙත් නැහැ. රටක් ආණ්ඩු කරෙත් නැහැ. හැබැයි අද යේසුස් වහන්සේව දන්නේ නැති රටකුත් නැහැ. හalleluya පරීක්ෂාවේ ආදර්ශය. මෙන්න අපි ගමු පාඩම් ටික ටක් ගාලා බලන්න පරීක්ෂාවේ ආදර්ශය. අපි පරීක්ෂා කරන ලබන කල අපේ හදවතයි පෙන්වන්නේ. අපේ හදවතයි. ඉතින් අපිව දෙවියන් වහන්සේ දානවා පරීක්ෂාවෙන් අපේ හදවත බලන්න. අපි විශ්වාසවන්තද? නැත්තම් අපි නිකන් ඉන්නේ යමක් ලබන පිණිසද? බලන්න අපිට ඇත්ත යාළුවෝ පේන්නේ අපිට මුදල් නැති වුණ දවසේ. අපිට ඇත්ත මිනිස්සුම පේන්නේ අපිට මොකුත් නැති වුණ දවසේ. තියෙන වෙලාවෙ ඉන්නවා දුසිම් ගණන් මිනිස්සු. නැති වෙලාවෙ තමයි අපිට සත්‍ය පේන්නේ. දේව දරුවනි අපේ හදවත පරීක්ෂා කරනවා. අපේ හදවත පරීක්ෂා කරලා බලනවා මොකක්ද හදවතේ තියෙන්නේ කියලා පරීක්ෂාවෙන්. දෙවෙනි දේ බලන්න අපි කොයිතරම් නිර්ව්‍යාජද? how genuine we are. කොච්චර අපි ඇත්තද සත්‍යද අපි ඇත්ත මිනිස්සුද? නැත්නම් අපි ඔය නිකම් පීඩාවක් ආවම හැරිලා යන මිනිස්සුද? අපි බය හැංගිලා ඉන්න මිනිස්සුද? ස්වාමින් වහන්සේ දෙසා අපි ඇත්ත වශයෙන්ම සත්‍ය මිනිස්සුද? හලෙලූයා. තුන්වෙනි දේ මක්නිසාද සත්‍යතාවය ව්‍යාජ දේත් ව්‍යාජ නොවන දේත් සමහරකට හඳුනා ගන්න හරි අමාරුයි. හඳුනා ගන්න හරි අමාරුයි. මෙන්න දැන් නිකම් මේක දැක්කොත් සමහරකට පෑනක්නේ. පෑන් දෙන්නම්කෝ 50ක් විතර. මොකක්ද අප්පා? හැබැයි සත්‍ය දෙයක අගයකුත් වැඩි. මම මේකට රුපියලක්වත් ගෙවුවේ නැහැ. මම දැක්කා ඒකට ගෙවලා තියෙන ගාන මට හිතා ගන්න බැරුණා දුන්න මේ තෑග්ග. එතන හැබැයි වැදගත් දේ තමයි ලස්සන සාතිකයක් තිබුණා. ඇයි? ව්‍යාජ නොවන දේ බය නැතුව සාතික කරන්න පුළුවන්. ප්‍රශංසා වේවා. අපි පරීක්ෂාව මැදින් ගිහිල්ලා අපි වැටෙන්නේ නැතුව ශක්තිමත් වුණාම ස්වාමින් වහන්සේ හලෙලූයා ඔන්න දෙනවා සාතික. බය වෙන්න එපා. යක්ෂයා පුළුවන් නම් ජෝබ් වටන්න. හලෙලූයා පුළුවන් නම් මම වටන්න. දන්නවද ඇයි? මෙයා මගේ දරුවෙක්. ප්‍රශංසා වේවා. හලෙලූයා. ඒ නිසා මම ඔබලාට කියන්නම් පරීක්ෂාවෙන් ජය ගමු. එතකොට තමයි අපේ අගය වැඩි වෙන්නේ. හලෙලූයා. අපේ අගය වැඩි වෙනවා පරීක්ෂාවෙන් ජය ගත්ත ගම. අන්තිම කියන්නේ මේක stay faithful. විශ්වාසවන්තව ඉන්න. පරීක්ෂාව මැද අත්හරින්න එපා. විශ්වාසවන්තව ඉන්න. එන්න අනිත් කාරණාව ගේන්න. මෙන්න මම ඔයගලට කිව්වා හැම සතියෙම මම ඔයගලන්ට යතුරක් දෙනවා. මෙන්න දෙවෙනි යතුර අපි කියවමු. යක්ෂයාට ඔබව විනාශ කිරීමට අවශ්‍යයි. එබැවින් ඔබ තනි නොවන්න. කරුණා කරලා මේක දැන් ලියාගන්න. අපි බයිබල් පදේ බලමු මොකක්ද මේකේ යතුර. මේකේ යතුර මොකක්ද? යක්ෂයා ගොරවන සිංහෙක් වශයෙන් කාව ගිල දමන්නට බලාගෙන සිටිනවද? දැන් මෙන්න අහුම්කම් දෙන්න. එතන යක්ෂයාට දෙනවා නමක්. සිංහයා කියලා. සිංහයා. හයියෙන් සභාව මායක කියන්නේ සිංහයා කියලා. මේක හරි වැදගත්. සිංහයා කියලා කියන්නේ යක් නිසාද? යක්ෂයා ගොරවන සිංහෙක් වගේ කාව ගිල දමන්න බලාගෙන ඉන්නවද? දැන් මෙන්න මේකේ රහස. සිංහයා හැබැයි දඩයන් කරන්නේ කොහමද? යා යම් තැනකට ගියාම ඕනම රංචුවක් ඉන්න කල අර රංචුවෙන් ඉන්නවා කොයි හරි මී හරක් රංචුවතෝ වගේ සමහරක් මනුස්ස රංචුතෝ වගේ කොයි හරි ඉන්නවා එක්කෙනෙක් නෑ මම එන්නේ
ඕගලන්ට ඕන යන්න. මගේ හිත රිදිලා තියෙන්නේ. මාව කවුරුත් ගණන් ගත්තේ නැහැ සත පහකට. ඕගලන් යන්න. තනි වෙනවා. තනි වෙනවා. සිංහයා නිතරම ගොදුරට ගන්නේ අර රංචු එක්ක යන අය නෙමෙයි තනි වෙන අයවයි. ඒකයි මම ඔබලාට දෙවනි යතුර දෙන්නේ. මොන දේ වුණත් මොන දේ වුණත් මොන ප්‍රශ්නය ආවත් මොන කරදරය ආවත් මෙන්න යතුර ලියාගන්න කරුණා කරලා. දේව හස්තය සහ ආත්මික පවුලේ හස්තය අත නොහරින්න. Hallelujah. Hold on to the hand of Jesus and hold on to your spiritual family. Hallelujah. අඩුපාඩු තිබෙනවා. අඩුපාඩු නැති තැන් මේ ලෝකෙන් නැත. Hallelujah. හැබැයි මම අද ඔබලාට උගන්වන්නේ තනි වෙන්න එපා. ස්වාමින් වහන්සේගේ දරුවනි යක්ෂයා ඔබට පෙරලා ගහලා ඔබව විනාශ කරයි ඔබ තනි වුණා නම් ඔබගේ හිත රිදීමෙන් ඔබ දුරට යන්න එපා. ලං වෙන්න වේදනාව ඇති වුණත් කමක් නැහැ. මේක මගේ පවුලයි. හලලූයා. මගේ පවුල එක්ක මම මේ ගමන යනවා. ස්වාමින් වහන්සේ මට ආශිර්වාද කරන සේක. හලලූයා. ප්‍රශංසාව වේවා. නම් දෙවියන් වහන්සේගේ දරුවනි මම විශ්වාස කරනවා මගේ පණිවිඩය අද ඉවරයි. හලලූයා. හලලූයා. ඉතින් මම විශ්වාස කරනවා ඔබට යමක් ඔබ ලැබුවා කියලා ස්වාමින් වහන්සේගේ ශුද්ධ වචනෙන්. ඕකේ? ප්‍රශංසාව වේවා.